හොඳයි ළමයි මේ වෙනකොට වෙබ්සයිට් එකේ දෛසික වලට අදාළ තියරි ටික මම පොඩි වීඩියෝ 10කින් ඔයාලට දීලා තියෙනවා. ඔයගොල්ලෝ නෝට් එකක් හදාගන්න නැති කියලා මම හිතනවා. රයිට්. දැන් අපි බලමු දෛසික වල ගැටලු ටිකක් විසඳන්න. හරි ළමයි එතකොට අපි දෛසික වල ගැටලු විසඳන්න කලින් දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතා ටික. sin θ බෙදීම cos θ tan θ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒවා. sin 90 ඍණ θ cos θ cos 90 ඍණ θ sin θ sin 180 ඍණ θ sin θ cos 180 ඍණ θ ඍණ cos θ ඍණ cos θ tan 180 ඍණ θ ඍණ tan θ ඍණ tan θ. ඒ වගේම මේ cos වර්ග θ ධන sin වර්ග θ එකතුව එකක් වෙනවා. ඒ වගේම දෙක ගුණ කිරීම sin θ ගුණ කිරීම cos θ sin 2θ කියලා එනවා. 2θ කියලා එනවා. right. ඒ වගේම මේ ටේබල් එකත් ඔයාලට මතක තියෙන්න ඕනේ. මේ දිනේ මම අගයන් ටික දාලා මෙතනින් එහාට ඔයාලට ගන්න ඕන නම් 90න් එහාට ගන්න ඕන නම් මේ ටික පාවිච්චි කරන්න පුළුවන් නේද? මේ සම්බන්ධතා ටික පාවිච්චි කරලා 90න් එහාට ඔයාලට තනියම ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේ ටික මතක තිබ්බනම් හොඳටම ඇති. මෙතනින් එහාට ඕන එකක් මේක පාවිච්චි කරලා ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right. හොඳයි ළමයි අපි දෛශික ගැටලුව යටතේ පළවෙනි ගැටලුව සාමාන්‍ය ගැටලුවක් මේක. ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට අපි හිතමුකෝ පහක් තියෙනවා. ඒ වගේම මෙහෙට අපි හිතමුකෝ 10ක් තියෙනවා කියලා. right. අපෙන් අහනවා මේ නිව්ටන් කියලා ගමු බිමා. අපෙන් අහනවා මේ දෙකේ සම්ප්‍රයුක්තය. ළමයි මේ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න නම් අපි කරන්න ඕනේ ඉස්සරවම දැන් මෙතන කෝණේ දීලා දෙනවා කියලා හිතන්න 60යි කියලා මේ වගේ එකක් ඔයාලට දුන්නොත් මේ වගේ ගැටලුවක් දුන්නොත් හදන්නේ ඒක ඉස්සරවම සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න ඔය විදිහට සමාන්තර ආශ්‍රය. ඊට පස්සේ ඒකේ මැදින් විකර්ණය ඇඳගන්න මෙන්න මේ R තමයි හොයන්න ඕනේ. මේ R තමයි හොයන්න ඕනේ. R එක තමයි හොයන්න ඕනේ තමයි. ඒ වගේම මෙන්න මේ කෝණේ ඇල්ෆා හොයන්නත් ඕනේ. මොකද ඇල්ෆා තමයි මෙන්න මේ අපිට කියන්නේ දැන් ඇල්ෆා වලින් තමයි දිශාව දෙන්නේ R ගේ. එතකොට ඇල්ෆා හොයපුවාම ඒ කියන්නේ ඇල්ෆා කියලා ගන්න අපි මේ 10යි නිව්ටන් බලයට සාපේක්ෂව කොච්චරක් උතුරටද කියලා. ඇල්ෆා හොයලා පෙන්නන්න ඕනේ. විශාලත්වය හොයනවා කියලා R හොයන්න ඕනේ. ඒ වගේම ඇල්ෆා හොයන්න ඕනේ. right. R හොයන සූත්‍රය මොකද්ද? R හොයන සූත්‍රය මෙන්න මේකනේ. R සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ ගේ වර්ග මූලය. right. මෙතනදී ළමයි ආදේශ කරනකොට ඔන්න බලන්න p කියලා ගමු අපි 5 q කියලා ගමු 10. එතකොට 5 වර්ගයේ ධන 10 වර්ගයේ ධන 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 10 ගුණ කිරීම cos 60 cos 60 මේ cos 60 මම මෙතනම දැන් cos 60 භාගයක් නිසා මම භාගය කියලා දාගන්නම්. එතකොට සුළු කරන්න ලේසි මෙහෙම වර්ගමූලය තියෙන්න ඕනේ. right. එතකොට මෙතන 5 වර්ගය 25යි 10 වර්ගය 100යි දන්න මෙතන දෙවරක් 5 10යි 100යි 50යි. එතකොට මෙන්න මේ ටිකේ වර්ගමූලය එන්නේ අන්තිමට උත්තරේ. හදලා ගන්න ඕගොල්ලෝ. right. මෙතනින් එනවා 175යි වර්ගමූලය කියලා. මේක තමයි උත්තරේ නිව්ටන් වලින්. සුළු කරන්න ඕනේ මෙතනින් එහාට. නිව්ටන් වලින් 175යි එනවා. ඊළඟට අපිට ඇල්ෆා හොයන්න ඕනේ. දිශාව ගන්න ඕනේ. right. දිශාව ගන්න සූත්‍රය ඇල්ෆා සමානයි tan inverse අපිට පුළුවන් මෙයා පාවිච්චි කරන්න p sin θ මෙයානේ q. ඒතර q මෙතන ඉන්නේ. ඒ කියන්නේ දැන් කෝණේ ඇල්ෆානේ හොයන්නේ. ළමයි ඇල්ෆා හොයනකොට ඇල්ෆා ළඟ ඉන්නේ මෙයානේ. මෙයා කවුද q නේ. ඒතර එයා තමයි මෙතෙන්ට එන්නේ ධන කියලා. හරි p cos θ. ඒ කියන්නේ sin θ cos θ වැටෙන්නේ p ට. ඒ කියන්නේ කෝණයෙන් ඉවත ඉන්නේ එක්කෙනාට. හොඳද? right. හිතන්නකෝ දැන් මෙතන බීටා වලට ගන්න ඕනේ කියලා. බීටා හොයන්න ඕන නම් ඒකට අපිට ලියන්න පුළුවන් ඕන නම් ඇල්ෆා සමානයි tan inverse බීටා සමානයි tan inverse ඒ කියන්නේ මෙයානේ හොයන්න ඕනේ. එහෙනම් දැන් අපි මෙතනදී උඩින් ලියාගන්නේ මෙයා q sin θ p ධන q cos θ කියලා තමයි ලියන්නේ. හරි. මොකද දැන් q තමයි අවස්ථාවේදී බීටා කෝණයට ඈතින් ඉන්නේ කියලා. ළඟින් ඉන්නේ මෙයා. මෙයා p තමයි ළඟින් ඉන්නේ. කෝණයට ළඟින් ඉන්න කෙනා තමයි හැමතිස්සෙම මෙතන ලියාගන්නේ. දැන් අපි මෙතන ළමයි හොයන්නේ ඇල්ෆා එක මේ.
ඇල්ෆා එකනේ හොයන්නේ. ඒතර ඇල්ෆාට ළඟින් ඉන්නේ Q නේ. එහෙනම් Q තමයි මෙතන ලියාගන්නේ. සරලව මතක තියාගන්න එක. හරි. ඊට පස්සේ ආදේශ කරන්න ඕනේ ඉතින් tan inverse දාලා මෙතන p ගේ අගය 5යි. එතකොට 5 ගුණ කිරීම sin 60. දැන් මෙතන කෝණේ θ එක 60යිනේ. එතකොට sin 60 sin 60 මූල තුන බෙදීම දෙක ආදේශ කරන්න ඕනේ. මෙතන q කියන්නේ 10යි. 10 ධන 5 ගුණ කිරීම cos 60. cos 60 right. මේක සුළු කරන්න ඕන ළමයි. sin 60 මූල තුන බෙදීම දාලා සුළු කරන්න. මෙතන cos 60 භාගය දෙකෙන් එකයි. ඒක දාලා සුළු කරන්න. සුළු කරලා මෙතනින් එන උත්තරේ තියෙනවනේ. මේ උත්තරේ right. මේ උත්තරේ අපි බලන්න ඕනේ tan වගුවේ. tan වගුවේ බලලා අපිට අදාළ කෝණය මෙතෙන්ට ගන්න පුළුවන්. right. ඒ විදිහට මේ වගේ ගාණක් තිබ්බොත් r හොයාගන්න පුළුවන්. ඒ වගේම alpha හොයාගන්න පුළුවන් tan වගුව පාවිච්චි කරන්න ඕනේ ඒකට. හොඳයි ළමයි අපි බලමු දෛශික ගැටලුව යටතේ දෙවෙනි ගැටලුව. දැන් මෙන්න මේ විදිහට අංශක 90න් තියෙනවා කියලා හිතන්නකො දෛශික දෙකක්. එකිනෙකට අංශක 90න්. අපි හිතමු මෙයා 3යි නිව්ටන් මෙයා 4යි නිව්ටන් කියලා. right. තමයි අංශක 90න් තියෙනකොට ඇත්තට මෙතන එන්නේ ඍජු කෝණාශ්‍රයක්. මේ වගේ අවස්ථාවේදී දැන් මෙතන කෝණේ අංශක 90යි θ. θ එක 90යි. සම්ප්‍රයුක්තය දෙන්නේ මෙතන ඉන්නේ. මෙයා තමයි සම්ප්‍රයුක්තය. හරි. මෙයා තමයි හොයන්න ඕනේ කෝණේ ඇල්ෆා. මෙයා හෙව්වත් කමන්නේ. right. එතකොට දැන් ඇල්ෆා හෙව්වොත් 4යි නිව්ටන්ට සාපේක්ෂව මේ පැත්තට, ඒ කියන්නේ උතුර පැත්තට ඇල්ෆා කෝණයකින් කියනවා. දැන් අපි බීටා මෙතන දාමුකෝ. ඔයාලා බීටා හෙව්වොත් එකකින් කියවෙන්නේ 3යි නිව්ටන්ට සාපේක්ෂව නැගෙනහිර පැත්තට බීටා කෝණයක් කියලා. කොහොම හරි කෝණයක් දක්වලා දිශාව පෙන්වන්න ඕනේ. r ඒ කියන්නේ දැන් මේක දෛශිකයක්නේ. දෛශිකයක් නම් විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවක් තියෙනවා. එතකොට මේ r මගින් එන්නේ විශාලත්වය විතරයි. හරි. දැන් මම ඔයාලට කියලා දුන්නා මේ වගේ අංශක 90න් තියෙනකොට මම තියරි වල සාකච්ඡා කරා අංශක 90න් නම් තියෙන්නේ r සමානයි ගන්න පුළුවන් අපිට p වර්ග ධන q වර්ග වල වර්ගමූලය. p වර්ග ධන q වර්ග වල වර්ගමූලය කියලා. එතකොට මෙතන 3 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලය කියලා දැම්ම හැකි. මම p කියලා ගත්තේ මෙයාට. එතකොට ළමයි නිකම් උත්තරේ මෙතන එනවා 3 වර්ගයේ 9 4 16යි මූල දාපුවම උත්තරේ 5යි නිව්ටන් කියලා එනවා. හරි. ඒ වගේම ඇල්ෆා හොයන්න ඕන නම් අතන ඇල්ෆා හොයන්න මම ඒකත් කියලා දුන්නා ඔයාලට තියරි කොටස් වල මෙතන අංශක 90න් තියෙනකොට අපි අර සුදුසු මේක තමයි අංශක 90න් තියෙනකොට අපි අර කලින් සූත්‍රයට යන්න ඕනේ tan inverse p බෙදීම q දාපුවාම උත්තරය එනවා. right. මෙතන ඇල්ෆා සමානයි tan inverse p කියන්නේ 3 q කියන්නේ 4 3 බෙදීම 4 මේක දශම ගාණක් එයි. ආවට පස්සේ දශම ගාණ අපි ගමු 0.3ට 0යි ඊට පස්සේ 30ට 7යි 2යි 7යි 5 0.75යි කියලා එනවා. එතකොට මේ 0.75 කියන එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඕනේ tan වගුවේ tan inverse 0.75ක් එනවා. හරිද? එතකොට මේක tan වගුවේ බලලා ඔයාලට පුළුවන් ඇල්ෆා කෝණය ලබා ගන්න. r සහ ඇල්ෆා දෙකම හොයන්න ඕනේ. එහෙම නැත්නම් බීටා හොයන්න ඕනේ. බීටා හෙව්වොත් q බෙදීම p වෙනවා. q බෙදීම p වෙනවා. හැමතිස්සෙම දැන් හොයන කෝණේ මෙයා නම් හරිද? යටින් එන්නේ ළඟ තියෙන කෙනා. ඇල්ෆාට ළඟින් තියෙන මෙයා. ඇල්ෆාට r ගෙන් එහායින් තියෙන. ඒ කියන්නේ ඇල්ෆා කෝණයට ආසන්නව තියෙන මෙයානේ. එයා තමයි එතකොට යටින් එන්නේ. 4 q. හරිද? දුරින් තියෙන එක්කෙනා එන්නේ උඩින්. ඒතර බීටා හොයනවා නම් උඩින් එන්නේ 4 යටින් එන්නේ 3. ඔක සරල දෙයක්. right. ළමයි වලට දෛශික දෙකක් දෙනවා මේ විදිහට. අපි හිතමු මෙයා 5යි නිව්ටන් මෙයා 10යි නිව්ටන් කියලා වලට දෛශික දෙකක් දෙනවා. එතකොට මේ දෛශික දෙක අතර කෝණය right θ අගය හරි බිඳුවේ ඉඳලා හරි අංශක බිඳුවේ ඉඳලා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ විදිහට ගත්තොත් මෙයා 5 මෙයා 10 එතකොට මෙතන කෝණය අපි හිතමු අංශක 30යි කියලා. හරි තව අවස්ථාවක් ගමු අපි මේ විදිහට ගත්තොත් මේ වගේ අවස්ථාවක් ගත්තොත් මෙතන අංශක 100. හරි ඒ විදිහට එක එක අවස්ථා ගන්න පුළුවන් මේ දෙන්නට. හරිද මේ විදිහේ ගැටලු වෙනවා. හරි මේ විදිහේ අවස්ථා දෙකක් දැන්. ඒ වගේ ටීටට ඕනාගයක් ගන්න පුළුවන්. හරි. එතකොට අහනවා මෙන්න මේ ප්‍රශ්නයක්.
මේ දෙන්නට ගන්න පුළුවන් උපරිම විශාලත්වය සහ අවම විශාලත්වය. උපරිම විශාලත්වය සහ අවම විශාලත්වය. ළමයි අතරම උපරිම විශාලත්වය එන්නේ එකම දිශාවට ක්‍රියා කරනවා. ඒ කියන්නේ θ බිඳුව එනකොට. මේ විදිහට 5 නිව්ටන් 1යි 10 නිව්ටන් 1යි මෙතන එකම දිශාවට ක්‍රියා කරනවා නම් එකම දිශාවට ක්‍රියා කරනවා නම් උත්තරේ එන්නේ මෙහෙට කීයද 15යි නිව්ටන්. එහෙනම් මේ දෛශික දෙකට ගන්න පුළුවන් උපරිම විශාලත්වය එකම දිශාවට ක්‍රියා කරනකොට කියන්නේ θ බිඳුව අවස්ථාවේදී 15යි නිව්ටන් කියලා. ඒ වගේම තමයි මේ දෛශික දෙකට ළමයි ගන්න පුළුවන් අවම විශාලත්වය එන්නේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට අංශක 180කින් ක්‍රියා කරනකොට 10යි නිව්ටන් මෙහෙට මෙතනින් මෙතනින් මෙහෙට 5යි නිව්ටන් තියෙනවා. 5යි නිව්ටන් තියෙනවා. බලන්න එතකොට මෙහෙට 5යි මෙහෙට 10යි කියන්නේ මෙහෙට 5ක් තමයි එන්නේ. මෙහෙට 5යි නිව්ටන් එන්නේ. හරිද? එහෙනම් ළමයි මෙන්න මේ දෛශික දෙකට ගන්න පුළුවන් අවමාගය කීයද? 5යි නිව්ටන් වෙනවා. 5යි නිව්ටන් වෙනවා. අවමාගය 5යි නිව්ටන්. උපරිමාගය 15යි නිව්ටන් වෙනවා. එහෙනම් මේ දෛශික දෙකට ගන්න පුළුවන් අගය පරාසය අපෙන් ඇහුවොත් 5 ගන්නත් පුළුවන් 15 ගන්නත් පුළුවන්. ඒ අතර ඕනෑම අගයක් ගන්නත් පුළුවන්. මේ කෝණේ වෙනස් වීම අනුව. දැන් මෙතනදී කෝණේ කීයද? බිඳුවයි. මෙතනදී කෝණේ කීයද? අංශක 180යි. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් අංශක 180ට වැඩි වෙනකොට දැන් බිඳුවේ ඉන්නකොට 15යිනේ. අංශක 180ට වෙනකොට 5යි. ඒ කියන්නේ 15 ඉඳලා 5 දක්වා අඩු වෙනවා. එහෙනම් යම්කිසි θ කෝණයකදී 15 ඉඳලා 5 වෙනකම් ඕනම අගයක් ගන්න පුළුවන් අදාළ කෝණයකදී. හැබැයි 5ට වඩා අඩු අගයක්වත්, ඒ කියන්නේ 4 3 වගේ අගයක්වත්, 15ට වඩා වැඩි අගයක්වත් කොයිම වෙලාවකවත් මේ දෛශික දෙකට ගන්න බෑ. ඕම් ඔය තියරි එක මේක තියරි එක මම මේ ගැටළු යටතේ සාකච්ඡා කරේ. මතක තියාගන්න. හරි. හොඳට මතක තියාගන්න. දෛශික ඇත්තටම උපරිම විශාලත්වය ගන්න පුළුවන් දෙකේ එකතුවට. ඒ කියන්නේ 15ට වඩා වැඩි එකක් ගන්න බෑ. අවම විශාලත්වය ගන්න පුළුවන් වෙන්නේ දෙක දෙපැත්තට මේ ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනකොට. ඒ කියන්නේ අන්තරයට 5යි නිව්ටන් 10 ඍණ 5 5යිනේ. එතකොට ඊට වඩා පොඩි අගයක් ගන්නත් බෑ. 5ත් 15ත් අතර අගයක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි ළමයි අපි හතරවෙනි ගැටලුව බලමු. තව ගැටලුවක්. රයිට්. මෙන්න මේ විදිහට ඔයාලට දුන්නොත් දෛශික දෙකක හරි සමාන දෛශික දෙකක සම්ප්‍රයුක්තය ගන්න. අපි හිතමු මෙයා 10යි නිව්ටන් කියලා. මෙයා අපි හිතමු 10යි නිව්ටන් කියලා. 10යි නිව්ටන් කියලා. රයිට්. එතකොට ඔයාලට දැන් මේකේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ. සම්ප්‍රයුක්තය ගන්න නම් ඕගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන් දැන් මම කියලා දුන්න විදිහට සමාන්තර ආශ්‍රය නිර්මාණය කර ගන්නවා. ඒ නිර්මාණය කරලා අපි මේ විදිහට විකර්ණය ඇඳලා මේ විකර්ණයේ දිග හොයනවා. මෙතන කොහේ අපි හිතමු 60යි කියලා. මේ විකර්ණයේ දිග හොයනවා. සාමාන්‍යයෙන් එහෙමනේ කරන්නේ. හැබැයි ළමයි මතක තියාගන්න මේ විදිහට සමාන දෛශික දෙකක් තියෙනකොට ඕනම පැත්තකට සමාන දෛශික දෙකක් මේ විදිහට θ කෝණයකින් ක්‍රියාත්මක වෙනකොට ඕනම θ කෝණයකින් ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් දෛශික විභේදනය පාවිච්චි කරන්න. දෛශික විභේදනය පාවිච්චි කරලා උත්තරයට එන්න පුළුවන්. ඒ කියන්නේ රයිට්. දැන් බලන්න මෙන්න මෙතන මෙහෙම ගත්තට පස්සේ මම මේක අඩේකින් දාන්නම්. මේක ගත්තට පස්සේ ළමයි මෙතන 60 ඒ කියන්නේ 10යි 10යි නම් සමාන නිසා හරියටම දෙකට බෙදනවනේ මෙතන කෝණේ. ඒ කියන්නේ මෙයා 30යි විදිහට දෙකට බෙදෙනවා. හොඳද? දෙකට බෙදෙනවා. රයිට්. එහෙනම් අපිට පුළුවන් ළමයි මෙන්න මේ 10යි නිව්ටන් එක එකිනෙකට ලම්බක සංරචක දෙකකට විභේදනය කරන්න. මෙයා 30 නිසා මෙයා 10යි sin 30 වෙනවා. මම ඔයාලට කියලා දීලා තිනවා වෙබ්සයිට් එකේ බලන්න වීඩියෝ ටික. කෝණේ මේ පැත්තට නම් තියෙන්නේ ඇතුළට කෝණේ පැත්තට නම් වෙනකොට cos අනිත් පැත්තට sin කියලා. රයිට්. එහෙනම් මෙතනින් මෙහෙට යන විභේදන සංරචකය මේ පැත්තට යන විභේදන සංරචකය මොකද්ද? 10යි cos 30 වෙනවා. 10යි cos 30 වෙනවා. රයිට්. ඒ වගේම ළමයි අපිට පුළුවන් මේ 15 එක්කෙනත් මෙයා කෝණෙන් ඉවතටනේ මෙහෙට 10යි sin 30යි මෙහෙට තිරසට 10යි cos 30යි කියලා ගන්න. ඇත්තට මේ විදිහට ගන්න එක පහසුයි අර සූත්‍රයට යනවට වඩා එකිනෙකට සමාන දෛශික දෙකක් තියෙද්දි. හරි. එතකොට මෙතන ඇත්තට දෛශික දෙක අතර කෝණය 60යි. හැබැයි අපි මේ 30 තමයි පාවිච්චි කරන්නේ. මොකද දෙකට බෙදෙන නිසා. රයිට්. එතකොට ඉහළට තියෙන 10යි sin 30ට පහළට තියෙන 10යි sin 30 කැපිලා යනවා. එතකොට අන්තිමේට ඉතුරු වෙන්නේ ළමයි මෙන්න මේ අතර තියෙන දෛශික දෙකක් විතරයි.
මේ අතර තියෙන දෛශික දෙකක් විතරයි. මේ 10යි cos 30 10යි cos 30. ඒ කියන්නේ දෙක ගුණ කිරීම 10යි cos 30 වෙනවා. ඒ කියන්නේ උත්තරේ ගන්න පුළුවන් අපිට දෙක ගුණ කිරීම 10 ගුණ කිරීම cos 30 කියන්නේ මූල 3 බෙදීම 2. එතකොට මෙතන යන උත්තරේ අපිට 10යි මූල 3යි කියලා එනවා. 10යි මූල 3යි කියලා එනවා උත්තරේ. දැන් සූත්‍රය දාලා ගත්තත් ඒ කියන්නේ අර r වර්ගය r සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ සූත්‍රයට දාලා ගත්තත් ඔයගොල්ලෝ එන්නේ මේ උත්තරේම තමයි. රයිට්. ඒතකොට දෛශික විභේදනය ඇසුරෙන් ලේසියෙන් මේකේ උත්තරේට එන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් මතක තියාගන්න ඕනේ. හිතන්න මේ විදිහට තියෙනවා නම් සමාන දෛශික දෙකක් θ කෝණයකින් සමාන දෛශික දෙකක් p කියලා හිතමු දෛශික දෙක. එහෙනම් අපිට ගන්න පුළුවන් 2යි p cos θ බෙදීම 2කින් උත්තරේ. සරලව මතක තියාගන්න මේ. එකිනෙකට θ කෝණයක් ආනතව සමාන දෛශික දෙකක් තියෙනකොට මෙයාගේ සංප්‍රයුක්තය මෙන්න මේ r එක. මේ r එක ගන්න පුළුවන් අපිට 2යි p cos θ බෙදීම 2 මේ 2 10 cos 30. දැන් කෝණේ 60 නේ. එහෙනම් 30. එහෙනම් θ බෙදීම 2 මේ 2යි p cos θ බෙදීම 2කින් අපිට සංප්‍රයුක්තය පහසුවෙන්ම ගන්න පුළුවන් වෙනවා. මතක තියාගන්න මේ කාරණාව. හොඳටම අපි බලමු පස්වෙනි ගැටලුව. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. ළමයි අපි හිතමු දැන් මෙන්න මේ විදිහට යම් ලක්ෂයකින් ක්‍රියා කරනවා 20යි නිව්ටන් කියලා බලයක්. ඒ වගේම මෙන්න මෙහෙම θ කෝණයකින් ක්‍රියාත්මක වෙනවා තවත් 20යි නිව්ටන් කියලා බලයක්. මේ විදිහට බල දෙකක් ක්‍රියාත්මක වෙනවා 20යි නිව්ටන් සමාන බල දෙකක්. අපි හිතමු මෙතන θ කෝණයකින් ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අපිට කියනවා ළමයි මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තයත් 20ම වෙනවලු. මේ බල දෙකේ සංප්‍රයුක්තයත් 20ම වෙනවලු. හොඳද? ඒ කියන්නේ දෛශික මෙයා 20යි මෙයාත් 20යි. මේ දෙන්නගේ සංප්‍රයුක්තයත් 20ම වෙනවලු. අපෙන් අහනවා එහෙම වෙන්න පුළුවන් θ ගයක් තියෙනවද ඒ කීයද කියලා. මේ θ ගයක් එහෙම තියෙනවද කියලා අපෙන් අහනවා. ළමයි ඇත්තටම දැන් අපිට ඇත්තටම මෙහෙම එකක් එනවද කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම θ ගයක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. කොහොමද හිතාගන්නේ? මේක 20යි මේක 20යි. දෛශික දෙකේ 20යි. right. එතකොට දෛශික දෙකේට තියෙන්න පුළුවන් උපරිම විශාලත්වය කීයද? ඒක ඉන්නේ එකම පැත්තට දෙක ක්‍රියාත්මක වෙනකොටනේ. මෙතනින් එකම පැත්තට දෙන්න ක්‍රියාත්මක වෙනවා නම් 20යි 20යි 40යි නිව්ටන් වෙනවා. දෙපැත්තට දෙන්න ක්‍රියාත්මක වෙනවා නම් කීය වෙනවද? දෙපැත්තට 20යි 20යි ක්‍රියාත්මක වෙනවා නම් මොකද වෙන්නේ? අන්න බිඳුව වෙනවා. බිඳුව වෙනවා. එහෙනම් අපි දන්නවා මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය බිඳුව හෝ 40 හෝ බිඳුවත් 40ත් අතර තියෙන ඕනෑම අගයක් ගන්න පුළුවන් කියලා. එතකොට 20 කියන්නේ මොකක්ද? 20 කියන්නේ ළමයි බිඳුවත් 40ත් අතර තියෙන අගයක්නේ. එහෙනම් යම් කිසි θ කෝණයකදී මේ 20 සමාන මේ 20යි 20යි මේ දෛශික දෙකේ සංප්‍රයුක්තයත් 20ම වෙන්න පුළුවන්. හරි. දැන් අපි ඒක හොයන්න ඕනේ. මේ θ කෝණය අපිට හොයන්න ඕනේ ළමයි. right. මේ θ කෝණය හොයන්න ඉච්චර අමාරු නෑ. ඇතරම මේ θ කෝණය ගන්න පුළුවන් විදිහ තමයි අපිට පුළුවන් ළමයි මෙන්න මෙහෙම කරන්න. දැන් මතකනේ දෛශික දෙකක් තියෙනකොට මම මීට කලින් ගැටලුවේ ඒවාත් එක්ක සාකච්ඡා කරේ. ඒ කියන්නේ මේ විදිහට සමාන දෛශික දෙකක් තියෙනකොට මේකේ උත්තරේ ගන්න පුළුවන් අපිට මෙහෙම 2p cos θ බෙදීම 2කින්. දැන් ඒක කීයක් වෙන්න ඕනේද? 20ක් වෙන්න එපා. මොකද අපි දැන් r සමානයි 2p cos θ බෙදීම 2 කියලා කිව්වම. එතකොට r 20යි දැන්. සංප්‍රයුක්ත 20යි. හරි එහෙනම් 2 ගුණ කිරීම 20 ගුණ කිරීම cos θ බෙදීම 2 සමානයි 20 නම් ළමයි දැන් මෙතන එනවා cos θ බෙදීම 2 සමානයි 40 මීට අපම 2කින් 1යි කියලා. 2කින් 1යි කියලා එනවා. right. එතකොට බලන්න cos θ බෙදීම 2 2කින් 1යි කියන්නේ අපි දන්නවා ළමයි cos θ බෙදීම 2 දැන් මෙතන 2කින් 1 ඉන්නේ අපි දන්නවා cos 60ට කියලා. cos වලින් ගත්තොත් 60ට. එහෙනම් cos θ බෙදීම 2 60 නම් ඒ කියන්නේ θ බෙදීම 2 කියන එක 60යි නම් ළමයි θ කීයද? අන්න θ එනවා අංශක 120යි කියලා. හොඳට මතක තියාගන්න මේක. සමාන දෛශික දෙකක්. සමාන දෛශික දෙකක් අංශක 120ක කෝණයකින් ක්‍රියාත්මක වෙනකොට එන සංප්‍රයුක්තයත් ඒ දෛශික එකකට සමාන වෙනවා. 20යි නම් මේ දෛශිකයේ 20යි නම් මේ දෛශිකයේ අංශක 120යි නම් මේ කෝණය
සංප්‍රයුක්තයත් 20ක් නොවෙනවා. ඒක මෙතනින් අපිට මේ විදිහට සරලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට r සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ. ඕකට ආදේශ කරන්න වෙනවා. ඔය සමීකරණයට සූත්‍රයට ආදේශ කරන්න වෙනවා. එහෙම ඕනේ නෑ. මේක විභේදන ක්‍රමයේ මතක තියාගත්තා නම් සරල උත්තරයට එන්න පුළුවන්. මේ විදිහට නෙමෙයි තව මේ වගේ තව ඒවා අහන්න පුළුවන් ඔයගොල්ලන්ගෙන් ඈ. ඒ කියන්නේ 20ක් වෙනකොට 10ක් වෙන්න ඕනේ කීයද කියලා අහන්න පුළුවන්. ඒතකොට මේකට මෙතන 10 ආදේශ කරන්න විතරයි තියෙන්නේ. සරලයි. හරි. ඒ විදිහට ඇත්තටම උත්තර වලට එන්න පුළුවන්. මතක තියාගන්න මේ දෛශික දෙක සමාන වෙන්න ඕනේ මේක පාවිච්චි කරන්න. එහෙම නැත්තම් බෑ. එහෙම නැත්නම් ඉතින් සූත්‍රයට යන්න වෙනවා අපිට. මේ සූත්‍රයට යන්න වෙනවා. r සමානයි p වර්ග සූත්‍රයට යන්න වෙනවා අපිට. හොඳයි ළමයි අපි බලමු 6 වෙනි ගැටලුව. මේකත් එක්තරා විදිහක ගැටලුවක් බලන්න. p සහ q කියලා දෛශික දෙකක් තියෙනවා කියලා කියනවා අපිට. හොඳද? එතකොට මෙන්න මෙහෙම කතාවක් කියනවා ළමයි. මේ p සහ q කියන දෛශික වල විශාලත්ව එකතු කරොත් විශාලත්ව මේ විදිහට විශාලත්ව එකතු කරොත් එනවලු 10ක්. අගේ. හොඳද? ඒ වගේම ඒ විශාලත්ව වල වර්ග ගත්තොත් මේ විශාලත්ව වල වර්ග ගත්තොත් ළමයි එනවලු 52ක්. 52ක් එනවලු. හරි. right. අපිට ආයෙත් කියනවා මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් එනවලු මූල 76ක්. මූල 76ක්. මොනවද? p හා q කියලා දෛශික දෙකක් තියෙනවා. ඒ දෙන්නගේ එකතුව විශාලත්ව වල එකතුව 10යිලු. විශාලත්ව වල වර්ග වල එකතුව 52යිලු. ඒ දෙන්නගේ සංප්‍රයුක්තය මූල 76යිලු. right. අපෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික ළමයි. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට මේ දෛශික දෙක p හා q කීයද කියලා අපෙන් අහනවා. ඒ වගේම අපෙන් අහනවා මේ දෛශික දෙක අතර කෝණය අහනවා. අපි තුමු p මෙයා q නම් මේ දෛශික දෙක අතර කෝණය සංප්‍රයුක්ත මෙහෙම ක්‍රියාත්මක වෙද්දී r එක මෙන්න මේ θ කීයද කියලා අහනවා. p අහනවා q අහනවා θ අහනවා. දීලා තියෙන්නේ මෙච්චරයි දත්ත. right. බලමු අපි මේ ගාන කොහොමද හදන්නේ කියලා. හොඳයි ළමයි බලන්න මේක ඉස්සරෝම අපි මෙන්න මෙහෙම දෙයක් කරගන්න ඕනේ. දැන් අපිට දීලා තියෙනවානේ p ධන q වගේ. right. අපි කරන්නේ p ධන q ට වර්ගයක් දානවා. වර්ග ආයතයක් නේද එතකොට. මෙතන එනවා එතකොට p වර්ග ධන 2යි pq ධන q වර්ග කියලා බලන්න. හරි. දැන් p ධන q කීයද? 10යි. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ 10 වර්ගය. සමානයි. මේ බලන්න p වර්ග තියෙනවා q වර්ග තියෙනවා. p වර්ග තියෙනවා q වර්ග තියෙනවා. ඒතර p වර්ග q වර්ග දෙක එකතු කීයද? right 52යි ලා 52යි. මට දැන් p වර්ග ධන q වර්ග මෙතන ලියන්න පුළුවන් 52යි කියලා. ධන 2යි pq 2යි pq. right බලන්න මෙතන cයි 52යි 2යි pq වෙනවා. right එතකොට pq ගුණිතය අපිට ගන්න පුළුවන් දෛශික දෙකේ විශාලත්ව වල ගුණිතය මේ විශාලත්ව වල ගුණිතය අපිට ගන්න පුළුවන් මේ විදිහට 100 ඍණ 52 බෙදීම 2 කියලා. right එන්නේ pq එනවා කීයද 24යි කියලා එනවා ළමයි 24යි කියලා එනවා. right දැන් හොඳට කල්පනා කරන්න මේ p ධන q 10ක් වෙන්න pq ගුණිතය 24ක් වෙන්න නම් අනිවාර්යෙන් මේ pq දෙන්න එක්කෙනෙක් 6 වෙන්න ඕනේ විශාලත්වය. හරි අනිත් එක්කෙනා කී වෙන්න ඕනේද? 4 වෙන්න ඕනේ. 6යි 4යි 10 වෙනවා. 6 වරක් 4 24 වෙනව වෙන එකක් නෑ සාධක බලද්දී. right විශාලත්ව 6 4 වෙන්න ඕනේ. ඒක q ද p ද කියලා ප්‍රශ්නයක් නෑ. q 6 නම් p 4යි p 6 නම් q 4යි විදිහට අපිට ගන්න පුළුවන්. right ඊළඟට අපි බලමු කොහොමද මේකේ කෝණය ගන්න කියලා. හොඳයි ළමයි අපි දැන් මේකේ කෝණය ගන්න ඕනේ. ඒ සඳහා අපි පාවිච්චි කරමු මේ සූත්‍රය r සමානයි p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ ගේ වර්ග මූලය පාවිච්චි කරමු ළමයි. හොඳයි. එතකොට දැන් r දීලා තියෙනවා නේ. r කීයද? මූල 76යි. මේ තියෙන්නේ මූල 76යි. මූල 76 සමානයි ළමයි p වර්ග ධන q වර්ගයක් දීලා තියෙනවා 52යි.
p වර්ග ධන q වර්ග 52යි. දැන් අපි ඇත්තටම 2p කියුත් දන්නවනේ. 2p කීයද? pq 24යි එහෙනම් 48යි cos θ කියලා එන්නේ. 48යි cos θ කියලා එන්නේ. right. එතකොට ළමයි මෙතන දෙපැත්තේම මූල තියෙන හින්දා අපිට මූල අයින් කරන්න පුළුවන්. නිකම් මූල අයින් වෙනවා. මූල එකෙන් ගුණ කරා නම් මේ මූල අයින් කරන්න පුළුවන් අපිට. ළමයි අපිට දෙපැත්තේම මූල තියෙන නිසා මූල අයින් කරන්න පුළුවන්. එතකොට මෙතන 76යි මෙතන 52 ධන 48යි cos θ වෙනවා. එතකොට ගත්තාම අපිට පුළුවන් 48යි cos θ එක ගන්න 76 ඍණ 52කින්. එතකොට මෙතන එනවා 6න් 76 ඍණ 52 sorry. තමයි අපිට 48යි cos θ 76 ඍණ 52කින් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. එතකොට 76 ඍණ 52 කියන්නේ මෙතන 4යි එතකොට 7න් 5 2යි 24යි cos θ සමානයි 24 බෙදීම 48 වෙනවා. එහෙනම් මෙතන භාගයයි. ඒ කියන්නේ 24 බෙදීම 48 කියන්නේ භාගයයි. එහෙනම් θ සමානයි cos inverse භාගය කියන්නේ θ කීයද ළමයි? අංශක 60යි කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. අංශක 60යි කියලා ගන්න පුළුවන් වෙනවා. right. p සහ q උත් හොයාගත්තා. θ කෝණෙත් හොයාගත්තා. right. මේකත් එක්තරා විදිහක විශේෂ ගැටලුවක්. හොඳයි ළමයි බලන්න තවත් විශේෂ ගැටලුවක් මේක. අපි හිතමු මෙන්න මේ විදිහට අංශක 60කින් ක්‍රියාත්මක වෙන බල දෙකක් තියෙනවා. මෙයා p කියලා ගන්නම් මම මෙයා q කියලා ගන්නවා. right. හරි. ඒතර කියනවා මෙන්න මේ අංශක 60 ක්‍රියාත්මක වෙනකොට සම්ප්‍රයුක්තය තියෙනවනේ. මෙයා r එක. හරි. අගයන් දීලා තියෙනවා. p ගේ අගය දීලා තියෙනවා, විශාලත්වය දීලා තියෙනවා. කීයද? අපි හිතමු 6ක් කියලා දීලා තියෙනවා. q ගේ විශාලත්වය දීලා තියෙනවා 4ක් කියලා. right. දීලා කෝණෙත් දීලා අපිට p ධන q වගේක් දීලා තියෙනවා. p ධන q කියන්නේ දෛශික සම්ප්‍රයුක්තය දීලා තියෙනවා. r එක දීලා තියෙනවා. මේ r p ධන q කියන්නේ r නේ. ඒකක් දීලා තියෙනවා මූල 76යි කියලා. මූල 76යි කියලා දීලා තියෙනවා. මට ඕනේ මේ ගැටලුව යටතේ ඔයාලා විශේෂ දෙයක් පෙන්වන්න විතරයි. හරිද? ඔයාලා මේක සුළු කරලා උත්තරේ පස්සේ හදාගන්න. බලන්න මේ වගේ ගැටලුවක් ආවොත් හරිද? දැන් ඔයාලට p ධන q 76යි කියලා දීලා තියෙනවා. මූල 76යි කියලා දීලා තියෙනවා. අංශක 60කින් ක්‍රියාත්මක වෙද්දී p 6යි q 4යි. right. ළමයි දැන් p ධන q 10 නෙවෙයිනේ. ඔයාලා දැන් p ධන q කියන්නේ p 6යි q 4යි තමයි. 6යි 4යි එකතු කරලා 10 ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් මෙහෙම ලියන්න ඕන නම් ඈ. p විශාලත්වය ධන q ගේ විශාලත්වය සමානයි 10යි කියලා ඕන නම් ඔයාලට ලියන්න පුළුවන්. හැබැයි p ධන q කීයද? මූල 76යි. හරි. එතකොට ඔයාලෙන් අහන ප්‍රශ්නේ තමයි ළමයි ඔයාලෙන් අහනවා p ඍණ q. p ඍණ q අහන. right. අහන්නේ p ඍණ q. හරි. p ඍණ q අහපුවාම කල්පනා කරන්න දැන් p ඍණ q 6 ඍණ 4 2 නෙමෙයිනේ. ඕනනම් අපිට මෙහෙම විශාලත්ව අහලා තිබ්බනම් p ඍණ q වගේ 2යි කියලා ලියන්න තිබ්බා. විශාලත්ව නිසා. දැන් අපෙන් අහන්නේ විශාලත්ව නෙමෙයි නම. අපෙන් අහන්නේ මෙන්න මේක. දෛශික p ඍණ දෛශික q අහන්නේ. හරි. ඒ වගේ වෙලාවට අපිට මෙතනින් මේකෙන්ම උත්තරයට යන්න පුළුවන් වෙනවා. උත්තරයට යන්න පුළුවන් වෙනවා. right. එතකොට මෙතන r කීයද? මූල 76යි. හරි. බලමු අපි p ඍණ q කොහොමද ගන්නෙ කියලා. right. ළමයි හොඳට බලන්න මෙන්න මේක දිහා. දැන් මේ ආපු වෙන්නේ ඒකමයි මෙයා q. හොඳ මෙයා q. එතකොට මෙයා p. මෙයා p. හරි. එතකොට සමාන්තර ආශ්‍රය ඇන්දොත් මේ විදිහට සමාන්තර ආශ්‍රය ඇන්දොත් මෙන්න මේකෙන්නේ අපිට p ධන q දෙන්නේ. හරි. ළමයි p ධන q දෙන්නේ මෙන්න මේකේ. සම්ප්‍රයුක්තය දෙන්නේ මේකෙන්. p q විතර අංශක 60යි. හොඳද? right. එතකොට මෙන්න මේ q කියන දෛශිකේ දැන් මම ප්‍රතිවිරුද්ධ කරනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට හරව ගන්නවා. ඒ කියන්නේ මෙතනින් මේ පොත පෙරලනවා වගේ මේ පැත්තට පෙරලනවා මෙහෙට ඍණ q වෙනවා. ඍණ q වෙනවා. හරි. ඍණ q වෙනවනේ. හරි. එතකොට තමයි දැන් මට මෙතන සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලන්න. ඔහොම. හරි. එතකොට මෙන්න මෙයා ගත්තොත් මේ මොකද්ද? p ධන ඍණ q නේ. p ධන ඍණ q. p ධන ඍණ q. හරි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ මොකක්ද තියෙන්නේ?
p ඍණ q. හරි. ළමයි එහෙනම් දැන් අපි මෙන්න මේ රේඛාවේ දිග තමයි හොයන්න ඕනේ. දැන් ඔය අහන්නේ p ධන q මේක නම් p ඍණ q ගෙන් අහන්නේ අපෙන් මෙන්න මෙතෙන්ට අහන්නේ මෙන්න මේ රේඛාවේ දිග. හොඳද? එතකොට බලන්න කෝණේ 60 නම් මේ කෝණේ කීයද? දැන් අපි බලන්න ඕනේ මෙන්න මෙයා මෙන්න මේ දෛශිකය. මේ හොඳට බලන්න ඍණ q කියන දෛශිකයයි මෙන්න මේ p කියන දෛශිකයයි දෙන්නගේ සම්ප්‍රයුක්තය මෙහෙට තියෙන්නේ. එතකොට කෝණේ මෙයානේ. දැන් මෙයයි ගන්නකොට කෝණේ උනේ මෙයා. ඒ දෙන්න අතර කෝණේ 60යි. දැන් මේ දෙන්න අතර කෝණේ 180 ඍණ 60. 180 ඍණ θ. ඒ කියන්නේ 120යි. මෙතන කෝණේ 120යි ළමයි. right. මෙයා p මෙයා q. එතකොට මෙයා ඍණ q. මෙයා p මෙයා ඍණ q. හරි. දැන් මට ඔයාලට මෙතන පෙන්නන්න ඕනේ. හරි. දැන් මට මේක ඕනේ. p ඍණ q ඕනේ. හරි. අපි යා ගමු r1 කියලා. මේ p ඍණ q කියන්නේ r1 කියලා. හරි. එහෙනම් r1 සමානයි ළමයි p වර්ග ධන q වර්ග ධන 2pq cos θ ගේ වර්ගමූලය දාන්න ඕනේ උත්තරේ ගන්න. හොඳද? උත්තරේ ගන්න දාන්න ඕනේ. right. එතනදී ළමයි මෙන්න මේක මෙතන තමයි මට ඔයාලට පැහැදිලි කරන්න ඕනේ කාරණාව තියෙන්නේ. දැන් r1 ගන්නකොට හොඳද? p වර්ගනේ. දැන් p කීයද? 6යි. 6 වර්ගය තියෙනවා. හරිද? ධන ළමයි q තියෙනවනේ. දැන් ඇත්තටම මෙතන තියෙන්නේ q නෙමෙයි ඍණ q නේ. එතකොට මෙතන q කීයද? 4යිනේ. එතකොට ඍණ q කියන්නේ ළමයි අපි හිතුවොත් ඍණ 4යිනේ. දැන් මෙතන q මේක q නම් මේ තියෙන්නේ q 4යි කියලා අපිට දීලා තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ඍණ q නේ. අපි දැන් මේ මොකද්ද හොයන්නේ? r1 හොයන්නේ. ඍණ q ගෙයි p ගෙයි සම්ප්‍රයුක්තය හොයන්නේ. මේ තියෙන්නේ p එක, මේ තියෙන්නේ ඍණ q එකනේ. ඕම් ඔය දෙකේ සම්ප්‍රයුක්තය තමයි ළමයි අපි හොයන්නේ. හරි. එතකොට ළමයි අපි දැන් මේ r1 හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ ඍණ q සහ p ගේ සම්ප්‍රයුක්තය හොයන්නේ. දැන් p ගේ වර්ගය දැම්මා. එහෙනම් අපි දැන් මෙතෙන්ට දාන්න ඕනේ ඇත්තටම ඍණ q ගේ වර්ගයනේ. එතකොට ඍණ q කියන්නේ ඍණ 4ද? නෑ ළමයි. ඇත්තටම හොඳට මතක තියාගන්න මේ කියන කාරණාව. මේ සූත්‍රය අපි පාවිච්චි කරන්නේ විශාලත්වය ගන්න විතරයි. විශාලත්වය ගන්න විතරයි. එතකොට ඍණ විදිහට ආදේශ කරන්නේ නෑ. දැන් ළමයි q උනත් ඍණ q උනත් දැන් q මෙතන q නේ තියෙන්නේ මෙයා q නේ. q කීයද? 4යි. ළමයි ඍණ q ගේ විශාලත්වය කීයද? දැන් මේ ඉර මේ පැත්තට හැරුණා කියලා ඉරේ දිග වෙනස් වෙනවද? නෑනේ. මෙයා q මෙයා ඍණ q උනේ ඊට ප්‍රතිවිරුද්ධ වෙච්ච නිසා දෛශිකය. මේ q එක අනිත් පැත්ත හැරෙනකොට ඍණ q උනේ ප්‍රතිවිරුද්ධ වෙන නිසා. එහෙම වුණා කියලා විශාලත්වය වෙනස් වුන්නේ නෑනේ. එහෙනම් ඍණ q ගේ විශාලත්වය කීයද? 4යි. එහෙනම් ළමයි ඇත්තටම මතක තියාගන්න ඕගොල්ලෝ මෙන්න මේ සූත්‍රයට අපි ආදේශ කරන්නේ දෛශික නෙමෙයි ඒ වගේ විශාලත්ව. මම ආයි කියන්නම් දෛශික නෙමෙයි ආදේශ කරන්නේ ඒ වගේ විශාලත්ව. ඒ නිසා අපි මෙතන දාන්න ඕනේ 4 වර්ගය කියලා. දැන් ඇත්තටම මෙතන ඍණ 4 වර්ගය දැම්මත් උත්තරේ 1යි ධන 4 වර්ගය දැම්මත් උත්තරේ 1යි. ඒ වුණාට මේ 2යි p q ට ආදේශ කරද්දි වරදිනවා. හරිද? කවුරු හරි ළමයෙක් මෙතන q වෙනුවට ඍණ q කියලා හිතලා ඍණ q ට ඍණ 4 මෙතන දාලා ගත්තොත් මෙතන වරදින්නේ නැහැ ඒ ළමයාට. ඒ ළමයාට මෙතන 2යි p q ලියනකොට ඒ ළමයා q වෙනුවට ඍණ ලියනවානේ. එතකොට මෙතන වෙනස් වෙනවා. හොඳද? ඒ නිසා කල්පනාවෙන් මේක කරන්න ඕනේ විශාලත්ව ගන්න තියෙනකොට දැන් මේ සූත්‍රයෙන් කරන්නේ විශාලත්වය ගන්න එක මේ විදිහට p ධන q කියලා අපි 6යි 4යි පාවිච්චි කරනවා වගේම p ඍණ q අවස්ථාවේදීත් අපි පාවිච්චි කරන්නේ 6යි 4යි. ඍණ 4 නෙමෙයි. ඍණ 6 නෙමෙයි. හරිද? මාරුණා කියලා. 4යි right. එතකොට දෙක ගුණ කිරීම p කීයද 6යි q කීයද අන්න 4යි ළමයි. අන්න 4යි. ඍණ 4 නෙමෙයි. 4 දාන්න ඕනේ right. ඊට පස්සේ cos හරි cos 120 දාන්න ඕනේ දැන්. දැන් cos 60 භාගයයිනේ. cos 120 ළමයි ඍණ භාගයයි. ඍණ භාගයයි. ඍණ භාගයයි. ඒකේ සම්ප්‍රයුක්තය ඊට පස්සේ ඔයාලා ඔයලා උත්තරේ ගන්න ඕනේ. මතක තියාගන්න ඒක. හරිද? හැමතිස්සෙම ඔය මම කියපු කතාව මතක තියාගන්න. ඍණ විදියට ආදේශ කරන්නේ නැහැ ප්‍රතිවිරුද්ධ වෙනකොට. හරි ප්‍රතිවිරුද්ධ වුණා කියලා ඍණ වෙනවා තමයි. ඍණ වෙන්නේ දෛශික විදියට ඍණ වෙනවා ප්‍රතිවිරුද්ධ වෙන නිසා. හැබැයි විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. මේ සූත්‍රයට අපි හැමතිස්සෙම ආදේශ කරන්නේ විශාලත්ව විතරයි. හරිද? දිශාව මාරුණා කියලා ඍණ විදියට ආදේශ කරන්නේ නැහැ කොයිම තැනකවත්. කෝණේ විතරක් වෙනස් වෙනවානේ. දැන් කෝණේ 60යි මේ මෙතනදී 120යි. කෝණේ ඍණ භාගය වෙනවා. කොහොමද මේ ඍණ භාගය ගන්නෙ? cos 120 ඍණ භාගය කියලා මතක තියාගන්න වෙනවා. එහෙම නැත්නම් මම ඔයාලට කියලා දුන්නානේ cos 180 ඍණ θ එක සමානයි ඍණ cos θ වෙනවා කියලා. ඍණ cos θ වෙනවා කියලා. දැන් අපිට ඕනේ cos 120 නේ. හරිද? අපිට ඕනේ θ 100 කියන්නේ අපිට ඕනේ 120. හරිද? අපි බලමු මෙතන 120 දාලා. cos 180 ඍණ 120 සමානයි ඍණ cos
120. හරි. මෙතන cos 60. 180 නේ 120. cos 60යි මෙතන ඍණ cos 120. හරි. බලන්නකො දැන් cos 60 භාගයයි. එතකොට cos 120 ඍණ ලකුණ අර පැත්තට ගෙනිච්චාම ඍණ භාගය වෙනවා. cos 60 භාගයයි මෙතන cos 60 සමානයි ඍණ cos 120ට. එහෙනම් භාගය මෙතන එනවා. cos 60 කියන්නේ භාගයයි. එහෙනම් cos 120 ඍණ ලකුණ අරට ගෙනිච්චාම ඍණ භාගය වෙනවා. right. ඕක මේක සරල දෙයක් මම මෙතන වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ මේක. right. ඔහොම තමයි අපි එතකොට දැන් මතක තියාගන්න ඕන කාරණේ මම ආයෙ මතක් කරනවා. මේවට ආදේශ කරනකොට මේ සූත්‍රයට ආදේශ කරනකොට ඍණ ලකුණ විදිහට ආදේශ කරන්නේ නැහැ ප්‍රතිවිරුද්ධ වුණා කියලා. හරි මතක තියාගන්න ඒක. හරි. ළමයි ඒ වගේම තමයි දැන් දිශාව ගන්න සූත්‍රය තියෙනවානේ. දිශාව ගන්න සූත්‍රය ගත්තොත් දැන් අපි මේ ඇල්ෆා 2 හොයන්න ඕනේ කියලා හිතමුකෝ. ඇල්ෆා 2 ගන්නකොට ඇල්ෆා 2 සමානයි tan inverse අපි ගන්න මෙතන පිටින් තියෙන p නේ p sin theta. දැන් මෙතන ඍණ q නේ තියෙන්නේ. ඍණ q ධන p cos theta කියලා ලියන්නම්. හරි අපි එහෙම ලියමුකෝ හා කමන්නේ නැහැ. ලියන්නකො ඍණ q ධන p q cos theta කියලා. කොහොම ලියන්නේ? හරිද? එතකොට මෙතනදී උනත් තේරුම් ගන්න මෙතනදී උනත් ඔයගොල්ලෝ tan inverse දානකොට කල්පනා කරන්න p 6යිනේ. p 6යි 6 ගුණ කිරීම sin 120 හරි sin 120 මෙයානේ හොයන්නේ දැන් අපි මේ කෝණේ 120 මේ පැත්තෙන් හොයනවා අපි කලින් කතා කරලා තියෙනවනේ හරි ඉතින් ඇල්ෆා 1 හොයන එක ගැන කතා කරලා තියෙනවා sin 120 බෙදීම හරි ඍණ q තියනවනේ ළමයි ඍණ q වෙනුවට ඔයගොල්ලෝ මෙතන උනත් ඍණ 4 එහෙම දාන්නේ නැහැ හරි ආදේශ කරනකොට මේ වගේ විශාලත්ව තමයි මේ සූත්‍ර වලට ආදේශ කරන්නේ ඒ කියන්නේ 4 හරිද 4 ධන මොකද්ද 6යි 6 ගුණ කිරීම cos 120 වෙන්නේ හරිද මතක තියාගන්න මේක හරිද දිශාව ගන්නකොට උනත් විශාලත්වය ගන්නකොට උනත් ඒ කියන්නේ r ගන්න සූත්‍රය උනත් ඇල්ෆා ගන්න සූත්‍රය උනත් ළමයි අපි සූත්‍රයට ආදේශ කරනකොට right ඉලක්කම් විතරයි ආදේශ කරන්නේ. ඒ කියන්නේ විශාලත්වයන් විතරමයි ආදේශ කරන්නේ. p q වෙනුවට විශාලත්ව විතරමයි ආදේශ කරන්නේ. ඇත්තටම දැන් ඍණ මේ q එක මේ පැත්තට හැරෙනකොට ඍණ q වෙනවා. ඒ කියන්නේ 4 නම් ඍණ 4 වෙන බව ඇත්ත. හැබැයි අපි මේවට ආදේශ කරන්නේ විශාලත්ව. හරි. එහෙම නැතුව ආලා ඍණ ලකුණත් එක ඍණ 4 එහෙම මෙතන දැම්මොත් එහෙම ඒක වැරදි වෙනවා ළමයි. තේරුම් ගන්න ඒක. හරි. මේ කතාව හරිම වැදගත් කතාවක්. ඒකයි මම නැවත පැහැදිලි කරන්නේ. හරි. 7 වෙනි ගැටලුව යටතේ. හොඳයි ළමයි අපි තව ගැටලුවක් සාකච්ඡා කරමු 8 වෙනි එක. මෙන්න මෙහෙම අලුත් ගැටලුවක් මේක මේ බලන්න p ධන q ගේ විශාලත්වය. දෛශක දෙකක් තියෙනවා p ධන q ගේ විශාලත්වය. තමයි p ඍණ q ගේ විශාලත්වයට සමාන වීම සඳහා. මොකද්ද? p ධන q ගේ විශාලත්වය p ඍණ q ගේ විශාලත්වයට සමාන වීම සඳහා දෛශික දෙක අතර පැවතිය යුතු කෝණය කියලා අහනවා. හරි. එතකොට කොහොමද මේකට උත්තරයක් ගන්නෙ? ළමයි ඔයාලට සමාන්තර ආශ්‍රය හොඳට මතක නම් අන්තිම සරලයි උත්තරේ ගන්න විදිය. හොඳට බලන්න අංශක 90යි උත්තරේ. හරිද? ඒක ඔයාලට තේරෙන මෙන්න මේ විදියට. බලන්න මෙයා අපි හිතමු p කියලා හිතන්න. මෙයා හිතන්න q කියලා හිතන්න. එතකොට මේ විදියට සමාන්තර ආශ්‍රය මේක ඍජු ආශ්‍රයක් වෙනවා. මේ මොකද්ද? මේ තමයි ළමයි p ධන q. p ධන q. හොඳද p ධන q එක ඔය තියෙන්නේ. right. දැන් q අනිත් පැත්ත හරවපුවම මෙහෙ එනවනේ. මේ කවුද? ඍණ q නේ. හරි. එහෙනම් ඒකට අපි ඇන්දොත් ඒකටත් මේ විදිහට ඇන්දොත් බලන්න ළමයි මෙතනින් එනවා මොකද්ද? p ඍණ q. හරි. p ඍණ q. බලන්න මෙතනත් 90. එහෙම වුණොත් තමයි මේ දෙක සමාන වෙන්නේ. කරන දෙකම එක අනිත් පැත්ත පොත වගේ හැරවුණොත් නේ p ධන q ට p ඍණ q මේ රේඛා දෙක සමාන වෙන්නේ. මේ p ධන q රේඛාව මේ p ඍණ q රේඛාව. මේ දෙකම මොකක් වෙනවද? එකිනෙකට සමාන වෙන්න නම් අංශක 90ක් වෙන්න ඕනේ. නැත්තම් සමාන වෙන්නේ නැහැ. හරි. ළමයි බලමු සුළු කෝණයක් වගේ එකක්. ඒ කියන්නේ මේ විදිහට මෙහා p මේ විදිහට මෙහෙට q තියනවා කියලා හිතන්නකො. එතකොට මෙතන හැදෙන්නේ මෙහෙම එකක් නේ. එතකොට මෙන්න මෙයා තමයි p ධන q වෙන්නේ. මෙයා p ධන q වෙනවා. right. අපි ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවපුවාම මේ අතර හරවපුවාම මෙහෙට හරි. මෙයා ඍණ q නේ. හරි ඍණ q නම් මේ අතරම වෙද්දි බලන්න මේක තමයි p ඍණ q වෙන්නේ. හරි. බලන්න මේ හෝල රේඛාවේ දිගට වඩා මෙයාගේ දිග අඩුයි. හරි. ඇත්තටම මෙයාව අපිට මෙතනින් ගන්නත් පුළුවන් මේ. හොඳට බලන්න. මෙතනින් ගන්නත් පුළුවන්. මෙයාමයි මෙතන තියෙන්නේ. يعني p ධන q මෙතන නම් p ඍණ q මෙතන තියෙනවා. හරි.
ඒකත් මතක තියාගන්න. හරි p රින q මෙතන තියෙනවා. හොඳයි ළමයි එහෙනම් සරලයි මම අන්තිමට ආයෙත් පැහැදිලි කරනවා මේ විදිහට pq තියෙද්දි මෙන්න මෙයාගෙන් දෙනවනේ p ධන q එක. හරි එහෙනම් පැහැදිලි ඔයාලට මෙතන ඉඳලා මෙතෙන්ට මොකක්ද දෙනවද? මේ පැත්තට p රින q එක දෙනවා කියලා තේරුම් ගන්න. මේ රේඛාවෙන් දෙන්නේ p රින q එක මේ පැත්තට. මේකෙන් දෙනවා p ධන q එක. ඒක ගත්ත හැටි මතකනේ මේ අනිත් පැත්ත හරවලා අරහෙට ගහද්දි තමයි ඒක ආවේ. හරිද? මතකනේ කලින් මම පෙන්නපු කොටස right. එතකොට p ධන q p රින q ට සමාන වෙන්න නම් අනිවාර්යෙන් මෙහෙම වෙන්න බෑ. දෛශික දෙක මෙහෙම තියෙන්න බෑ. අංශ ගන්නුවේ. එතකොට ළමයි විකර්ණ දෙක සමාන වෙන්නේ මේ විකර්ණයට දැන් මේ විකර්ණය සමානයි. මේ ආවිල්ලා මොකද්ද මේ p මේ q නම් මේක p ධන q එක මේක මොකද්ද p ඍණ q එක. p ධන q මෙයා p ඍණ q. ඒ දෙන සමාන වෙන්නේ දැන් විකර්ණ දෙක සමානනේ. අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක විකර්ණ සමාන වෙනවා කියලා. හරි. එතකොට අංශ ගන්නුවේ පිටලා තියෙන එක තමයි වෙන්නේ. ඍජුකෝණාශ්‍රයක් හෝ සමචතුරාශ්‍රයක් වෙන්නේ. සමචතුරාශ්‍රයක් නෙමෙයි මේ දෛශික දෙකක් සමාන වෙනවා. තේරුම් ගන්න මේක. හරි වැදගත් කරුණු ටිකක් තමයි මේ 8 වෙනි ගැටළු යටතේත් අපි සාකච්ඡා කරේ. හොඳයි ළමයි තවත් විශේෂ ගැටලුවක් 9 වෙනි ගැටලුව බලන්න මේ වගේ වෘත්තාකාර ධාවන පතයක ළමෙක් දුවනවා. එතකොට ඒ ළමයා මෙන්න මෙතන ඉඳලා අපි අංශුවක් කියලා ගමු. අංශුවක් මෙතන ඉඳලා මෙතන යට තියෙනවා ප්‍රවේගය අපි තුමු v1 කියලා. v1 ප්‍රවේගයක් තියෙනවා මෙතෙන්ට එනවා. තමයි මෙයා ඒකාකාර වේගෙන් යන්නේ. වේගය වෙනස් වෙන්නේ නැහැ. වේගය වෙනස් වෙන්නේ නැහැ. වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ v1 ගේ විශාලත්වය සමානයි v. මෙතනදී ප්‍රවේගය v2. ළමයි ප්‍රවේගය වෙනස් වෙනවා. ඇයි ප්‍රවේගය වෙනස් වෙන්නේ? දැන් ළමයි ඇත්තටම ප්‍රවේගයේ විශාලත්වය වෙනස් නොවුනට මේ වෘත්ත චලිතයේදී හරි 22 ළමයි 2022 ළමයි නම් මේ තමයි ඉගෙන නැතුව ඇති. ප්‍රවේගය කියන්නේ විශාලත්වය වෙනස් නොවුනට නියත ඒකාකාර වේගයෙන් මේක වටේ කැරගෙනකොට හැම මොහොතෙම ප්‍රවේගය වෙනස් වෙනවා. මොකද ප්‍රවේගයේ විශාලත්වය වෙනස් නොවුනට ළමයි දැන් මෙතන දිශාව නෙමෙයි මෙතන දිශාව. දැන් අපි දන්නවා ප්‍රවේගය කියන්නේ විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවක් තියෙන භෞතික රාශියක් කියලා. එතකොට ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් එක්ක විශාලත්වය වෙනස් වෙලා එහෙම නැත්නම් දිශාව වෙනස් වෙලා. එහෙම නැත්නම් ඒ දෙකම වෙනස් වෙලා. හරි. දැන් මෙතන විශාලත්වය නියත වුණාට දිශාව මෙතන දිශාව නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන ප්‍රවේගය නෙමෙයි මෙතන ප්‍රවේගය. ප්‍රවේගය වෙනස්. ප්‍රවේගයේ විශාලත්වය විතරක් සමානයි. ඒ කියන්නේ v2 ගේ විශාලත්වය අපිට v කියලා ගන්න පුළුවන්. v2 ගේ විශාලත්වය v කියලා ගන්න පුළුවන්. හරි. ළමයි ඇත්තට මෙන්න මෙතන කෝණයක් හිතුව අංශක 60යි කියන්නේ. අංශක 60ක කෝණයක්. හරිද? අංශක 60ක කෝණයක්. ළමයි අපෙන් අහන්නේ මෙතනදී අපි හිතමු මෙතන p කියලා ස්ථානයේ මෙතන q කියලා ගමු අපි. p සිට q දක්වා ප්‍රවේග වෙනස අහන්නේ. p සිට q දක්වා ප්‍රවේග වෙනස. right. මේක දෛශික ගැටලුවක්. p සිට q දක්වා ප්‍රවේග වෙනස අහනකොට ඒ කියන්නේ අපෙන් අහන්නේ pq ප්‍රවේග වෙනස කියන්නේ v2 ඍණ v1 අහන්නේ ළමයි. v2 ඍණ v1. දෛශික නෙමෙයි v2 v1 v2 ඍණ v1 අහන්නේ. right. බලමු අපි v2 ඍණ v1 ගන්නේ කොහොමද කියලා. විශාලත්වය සමානයි ඈ. දෙන්න කියන්නේ මොකද නියත වේගයකින් තමයි මෙයා කරගෙන්නේ. මේ අංශුව කරගෙන්නේ. හැබැයි ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා දිශාව වෙනස් වෙන නිසා. හරි. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කාලේ ඔයාලා මේ 22 ළමයි මේක බලනවා නම් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ප්‍රවේගය වෙනස් වෙනවා කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ ප්‍රවේගයේ විශාලත්වයේ අඩු වැඩි වීම විතරයි. දිශාව වෙනස් වීමක් ගැන කතා කරලා නැහැ. හැබැයි මතක තියාගන්න ප්‍රවේගයේ විශාලත්වයේ නියතව තිබිලා දිශාව විතරක් වෙනස් වෙනකොටත් ප්‍රවේගය වෙනස් වෙනවා. දැන් මේ මෙතන වෙලා තියෙන එහෙම එකක් විශාලත්වයේ නියතයි. ඒකාකාර වේගයක් නිසා. නමුත් මේ ප්‍රවේගය වෙනස්. හරි. මොකද දිශාව වෙනස් වෙන නිසා. right අපි බලමු මේකේ උත්තරේ කොහොමද ගන්න කියලා. right ළමයි එකට අපිට මෙන්න මේකට ස්පර්ශකයක් දිගේ මේක දික් කරන්න වෙනවා මේ විදිහට මෙහෙට. මෙහෙම දික් කරන්න වෙනවා. ඒ වගේම මේකත් දික් කරන්න මෙහෙට. ඔය විදිහට දික් කරන්න වෙනවා. එතකොට හොඳට බලන්න අපි මෙන්න මේ කැපෙන ලක්ෂය ගමු දෛශික දෙක. දෛශික දෙක කැපෙන ලක්ෂය ගමු. එතකොට ඔයාලට පේනවා මෙතනින් මෙන්න මෙහෙට මෙන්න මේ තියෙන්නේ මොකද්ද? v1 එක. එතකොට මෙන්න මෙහෙට තියෙන්නේ මොකද්ද මේ? මේක මොකද්ද? මේ කවුද? මේ තව උඩටම තියෙනවා. මේක v2 එක. මේ තියෙන v2 එක. මේ තියෙන v2 එක. v2. හරි. මේක v1. right. එතකොට ළමයි අපෙන් අහන්නේ මෙතන v2 ඍණ v1 නේ. ඇත්තටම දැන් ඕගොල්ලන්ට මෙතන v1 තියෙද්දි මෙතන මේක v2 වෙද්දි මේ පැත්තට තියෙන එක v2 වෙද්දි v1 ධන v2 එවුවනම් මෙන්න මෙතන සම්ප්‍රයුක්තය ගත්තා නම් හරි. මේ මොකද්ද? එයි මෙයා v1 මෙයා v2 මේ මොකද්ද? v1 ධන v2.
මෙතනින් අපිට V1 ධන V2 ගන්න පුළුවන්. අපෙන් අහන්න ළමයි V2 ඍණ V1. එහෙනම් ළමයි අපිට මෙන්න මේ V1 එක මේ V1 එක මෙතනදී ප්‍රතිවිරුද්ධ කරගන්න වෙනවා. ඒ කියන්නේ අනිත් අතට හරවන්න වෙනවා. එතකොට තමයි මෙතන මොකක් වෙන්නේද? මේ මොකද්ද? මේ ඇවිල්ලා ඍණ V1 වෙන්නේ. හොඳට බලන්න. මේ V1 එක මෙහෙට තියෙන එක මෙතනින් මම ප්‍රතිවිරුද්ධ කරා ඍණ V1 වුණා. හරි. තමයි ඊට පස්සේ බලන්න මෙතන ඍණ V1 වුණා. හැබැයි විශාලත්වය වෙනස් වෙනවද? විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. ඍණ V1 ගේ මේ ඍණ V1 ගේ විශාලත්වය වීම තමයි. හරි. මෙහෙට තියෙන්නේ V1 නේ. ඒක විශාලත්වයක් තියෙයි. දැන් මෙතනින් මම ඒක ප්‍රතිවිරුද්ධ කරාට පස්සේ මේ අතට යටට ඇරෙවුවට පස්සේ ඍණ V1 එකත් වීම තමයි විශාලත්වය. හරි. ළමයි එතකොට මේ දැන් මෙහෙට තියෙනවා V2. මෙතනින් මෙහෙට තියෙනවා ඍණ V1. එහෙනම් ඒ දෙකේ හරි මැදින් මේ කේන්ද්‍ර දිශාවට යනවා ප්‍රවේග වෙනස. හරි. ප්‍රවේග වෙනස. හරි. එහෙනම් අපෙන් අහන්නේ තමයි මෙන්න මේක අහන්නේ. මේ මොකද්ද? V2 ඍණ V1 අහන්නේ. හරි. ළමයි අපි මෙන්න මෙතන කෝණය හොයාගෙන ඉන්න ඕනේ. හරි. මෙතන ස්පර්ශකයක් තියෙන්නේ 90යි, මෙතන 90යි, මෙතන 60 නම් මෙතන කීයද? මේ සම්පූර්ණ කෝණය 120යි. අංශක 120යි මෙන්න මේ කෝණය. හරි. ළමයි දැන් අපිට අවශ්‍ය දත්ත ටික අපි හදාගෙන ඉවරයි. අපිට ඕනේ V2 ඍණ V1. මෙතනින් පහළට ඍණ V1 තියෙනවා. මෙතනින් මෙහෙට V2 එක තියෙනවා. එහෙනම් ඒ දෙන්නගේ සංප්‍රයුක්තය ඒ කියන්නේ V2 ධන ඍණ V1 V2 ධන ඍණ V1 මේ V2 මේ ඍණ V1 එතකොට මේ තියෙන්නේ V2 ධන ඍණ V1 ඒ කියන්නේ V2 ඍණ V1 ධන ඍණ වෙනවනේ ඒ කියන්නේ මේ තියෙන්නේ V2 ඍණ V1 මෙයා තමයි ඕනේ මෙතන කෝණෙත් ගත්තා හරි දැන් බලමු අපි උත්තරේට එන හැටි හොඳයි ළමයි දැන් වෘත්තේ අයින් කරගත්තා මම මේ විදිහට ගත්තා දැන් ඍණ V1 එක මෙහෙට තියෙන්නේ ඒකේ විශාලත්වයක් V2 එක මෙහෙට තියෙන්නේ ඒකේ විශාලත්වයක් V හරි දැන් අපිට ඕනේ මේ පැත්තට සංප්‍රයුක්තයනේ මේ පැත්තට නෙන්නේ V2 ඍණ V1 අපිට ඕනේ V2 ඍණ V1 ගන්න. එතකොට දැන් මෙයාගේ විශාලත්වය මෙයාගේ දැන් බලන්න දෛශික දෙකේ විශාලත්වය සමාන නම් මම කලින් ගැටලුවක සාකච්ඡා කරා අපිට පුළුවන් විභේදනය කරන්න කියලා. මෙතන මම කඩේට ගියොත් මේ කඩේ දිශාවට තමයි සංප්‍රයුක්තය එන්නේ. දැන් දෛශික දෙක සමාන හින්දා හරියටම මේක දෙකට බෙදනවා දෙපැත්තට අංශක 60 අංශක 60 බෙදෙනවා. රයිට් දැන් අපිට විභේදනය කරන්න පුළුවන්. මෙයා විභේදනය කරොත් මෙහෙට බලන්න කෝණේ පැත්තටනේ මෙහෙ විභේදනය කරොත් v cos 60 මෙහෙට විභේදනය කරොත් v sin 60 v sin 60 හරි ඒ වගේම අපිට පුළුවන් ළමයි මෙයාවත් මෙහෙට විභේදනය කරන්න ඒකත් ඇවිල්ලා v cos 60මයි ළමයි v cos 60මයි එයා පහළ විභේදනය කරන්න පුළුවන් v sin 60 v sin 60 right මොකද V2 එකේ විශාලත්වයක් V ඍණ V1 එකේ විශාලත්වයක් V. අය ඍණ ලකුණු එහෙම දාන්නේ නැහැ. මොකද විශාලත්වය තමයි මේ වගේ අපි යොදන්නේ. මේ සංකේත වලට දාද්දී අපි විශාලත්වය දාන්න ළමයි. right. එතකොට බලන්න මෙයාට මෙයා කැපෙනවනේ. ඒ කියන්නේ V sin 60ක් උඩට තියෙනවා V sin 60ක් යටට තියෙනවා. කැපිලා යනවා. එතකොට අවසාන උත්තරේ එන්නේ මේ පැත්තට බලන්න මේ V cos 60 ඒවා දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ 2V cos 60 2V cos 60 තමයි උත්තරේ. ඒ කියන්නේ 2V ගුණ කිරීම භාගය ඒ කියන්නේ V. මතක් කරගන්න මේ මතකද කියලා දුන්නා. ආයේ මේක දැන් මේ වගේ MCQ එකක් තිබ්බොත් එහෙම ආයේ මේව හදා හදා ඉන්න ඕනෙත් නැහැ. එයි බලන්න අංශක 120යි දෛශික දෙකක් සමාන දෛශික දෙකක් දැන් මෙයක් V මෙයක් V අංශක 120කින් තියෙනකොට සංප්‍රයුක්තයත් Vම වෙනවා කියලා මම ඔයාලට කිව්වා. හරි මේ ඒක ඔප්පු වෙනවා මෙතන. රයිට්. එතකොට මෙන්න මේ ගැටලුව. අර වගේ වෘත්තාකාර මාර්ගයක යනකොට ප්‍රවේග වෙනස අහනකොට ඔන්න උත්තරේ ගන්න විදිහ. හරි. හොඳයි ළමයි මේ විදිහට මම කොටු දෙකක් ඇඳගත්තා බොහොම අමාරුවෙන්. හරි. එතකොට බලන්න මේ 10 වෙනි ගැටලුව මේක මේ වගේ ගැටලුවක් තියෙනවා. දැන් අපි හිතමු මේ කොටුවක් ගත්තොත් මේකක් ගමු අපි. මෙන්න මේ කොටුවක්. ළමයි මෙන්න මේ කොටුවක මෙන්න මේ දිගෙන් නිව්ටන් එකක් දෙනවා කියලා හිතන්න. මේ දිගෙන් නිව්ටන් එකක්. නිව්ටන් එකක් ගන්න දෙනවා මේවා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මම අඳිනකොට. හැබැයි හැම කොටුවකීම මේ නිව්ටන් එක එක තමයි දෙන්නේ මේ. දිග නිව්ටන් එකකින් ඉන්නේ. හරි. අපි බලමු මේ කොටු දැලේ ගැටලු වෙනවා. අපි බලමු ගැටලු කිහිපයක් සාකච්ඡා කරලා. ළමයි මෙන්න මෙහෙම එක දෛශිකයක් තියෙනවා. විශාලත්වයේ කොටු දෙකයි නේ මේ.
ඒ වගේම මෙහෙට තව දෛශිකයක් තියෙනවා මෙන්න මෙහෙට මෙච්චරක් විශාලත්වය කීයද 1 2 3 4 5 නේ right මේ තියෙන ළමයි P මේ තියෙන Q කියන දෛශිකය right අපෙන් අහනවා ළමයි P ධන Q අපෙන් අහනවා P ධන Q right ඒක අහනකොට ඇත්තටම අන්තිම සරලයි මේක හරිද හිතන්න තරම් දෙයක් නැහැ කොටු දෙකක් දීලම තියෙනවා එතකොට PQ ගේ මේ දෛශික දෙකේ සමාන්තර ආශ්‍රය අපි හදා ගන්නවා මෙන්න මේ තියෙන වල පේනවා ඇති මේ තියෙන්නේ දැන් මේක එනර්ජි ගුණ ආශ්‍රයක් විදියට මොකද අංශක අණුවෙන් ක්‍රියාත්මක වෙන හින්දා හරි අංශක අණුවෙන් ක්‍රියාත්මක වෙන හින්දා right එතකොට මේකේ සම්ප්‍රයුක්තය ගන්න එපා එතකොට මේකේ සම්ප්‍රයුක්තය එන්නේ විකර්ණය මේකනේ මෙන්න මේකෙන් තමයි එන්නේ හරි දැන් අපෙන් අහන්නේ හරි නිව්ටන් වලින් උත්තරයක් අහන්න මේ තියෙන මොකද්ද P ධන Q මේ අහන්නේ P ධන Q right මේ තියෙන P මේ Q මේ අහන්නේ P ධන Q right දැන් ළමයි අපි කොහොමද මෙන්න මේකේ දිග හොයාගන්නේ හරි බලන්න මෙතන නිව්ටන් 2යි මේ නිව්ටන් 2යි මෙතන නිව්ටන් කීයද 1 2 3 4 5යි ඒ කියන්නේ මේ ටික නිව්ටන් කීයක් වෙනවද 5ක් වෙනවා නිව්ටන් 5ක් වෙනවා හරි ළමයි අපිට පුළුවන් එනන්නේ මොකක් කරන්නද පයිතගරස් දාලා මේ බලන්න 2 වර්ග දැන් මෙයානේ P ධන කියුනේ 2 වර්ගයේ ධන 5 වර්ගයේ වර්ගමූලය මගින් මෙයා ගන්න පුළුවන් නිව්ටන් වලින් නේ 2 වර්ගයේ ධන 5 වර්ගයේ වර්ගමූල දැම්මනම් පයිතගරස් වලින් උත්තරේ එනවා එයි මේ කර්ණයේ වර්ගයට සමාන නේ මේ වර්ග දෙක එකතු උත්තරේ ගන්න පුළුවන් හරි හොඳයි ළමයි අපි තව එකක් බලමු මේ කොටු දෙලේ ගැටලුවක් මොන බලන්න මෙන්න මේ වගේ දෛශිකයක් තියෙනවා අපි P කියලා කියමු ඊළඟට මෙන්න මෙහෙම තව දෛශිකයක් තියෙනවා මෙතෙන්ට Q කියලා අපෙන් අහන්නේ ළමයි P ධන Q අහනවා P ඍණ Q අහනවා හරි P ධන Q අහනවා P ඍණ Q අහනවා right ඇත්තටම නිව්ටන් වලින් උත්තරේ අහනවා මොකද මේ එක කොටුවක් මේකක් නිව්ටන් එකයි හරි right එතකොට අපි ඉස්සරම කරන්න ඕනේ සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න එක හොඳට බලන්න මේ මෙහෙම දෙකක් තියෙනවා මෙහෙට 2යි මෙහෙට 2යි යන විදිහට දාලා තියෙන්නේ මෙහා මෙහෙම තියෙනවා මේකට සමාන්තරව එකක් නිර්මාණය කරගන්න ඕනේ අපි මෙන්න මෙතනින් මෙහෙට උඩ හරි ඊට මෙහෙම දාගත්තාම ගානට ඔක්කේනවා බලන්නමයි සමාන්තර ආශ්‍රය එනවා හරි ගානට සමාන්තර ආශ්‍රය එනවා right ඒක සරලයි කොටු වලින් මැනලා ගන්න දී හරි අඩි රෝල පාවිච්චි කරලා මයින්න පුළුවන් right එතකොට ළමයි සම්ප්‍රයුක්තය වෙන්නේ මෙතන ඉඳලා හොඳට බලන්න මෙන්න මෙයා එයා තමයි P ධන කිව්වේ සරලයි බලන්න කීයද 1 2 3 4 5යි නිව්ටන් 5යි සම්ප්‍රයුක්තේ නිව්ටන් 5යි ඒ කියන්නේ P ධන Q ගේ විශාලත්වය කීයද නිව්ටන් 5යි P ධන Q ගත්තොත් විශාලත්වය නිව්ටන් 5යි ළමයි අපෙන් අහනවා P ඍණ Q හොඳයි P ඍණ Q අහනවා නම් ළමයි අපිට මෙන්න මේ Q එක මේකේ මේ Q එක ප්‍රතිවිරුද්ධ කරන්න වෙනවා right ප්‍රතිවිරුද්ධ කරපුවාම ළමයි එන්නේ දැන් බලන්න මෙතන කොටු 2යි කොටු 3යි මේ පැත්තට මෙයා ගත්තොත් මේ Q කියන එක ගත්තොත් කොටු 2යි කොටු 3යිනේ එහෙනම් ප්‍රතිවිරුද්ධ කරපුවාම මෙහෙට කොටු 2යි right මෙහෙට කොටු 3ක් එන්න ඕනේ හරි මෙහෙට කොටු 3ක් එන්න ඕනේ right එතකොට මෙන්න මෙතනින් තමයි යන්නේ හරි ඔතෙන්ට එන්නේ මෙන්න මෙතෙන්ට ගන් එන්නේ එතකොට මේ කවුද මේ ඇවිල්ලා ඍණ Q ළමයි මේක ඍණ Q එක හොඳට බලන්න මේ ඇවිල්ලා ඍණ Q එක මේ Q නම් මේ ඍණ Q හරි එතකොට දැන් P ඍණ Q නේ අහන්නේ එහෙනම් මේ P එක මේ මොකද්ද ඍණ Q එක එහෙනම් මෙතනින් යන්නේ P ඍණ Q එක හරි එහෙනම් අපි මේ විදිහටම මෙතනින් නිර්මාණය කරගත්තොත් සමාන්තර ආශ්‍රය ඔන්න ඔහොම වෙනවා හොඳට බලන්න එතකොට ඒකේ සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගත්තාම කල්පනා කරන්න හොඳට හරි මෙතනින් පටන් අරගෙන මෙන්න මෙතෙන්ට එන්නේ මෙයා තමයි ළමයි P ඍණ Q හොඳට බලන්න right මේ කවුද P ඍණ Q මෙයා P ධන Q නිව්ටන් 5යි මේ P ඍණ Q හරි P ඍණ Q දැන් අපිට එකපාරම ගන්න බෑනේ P ඍණ Q මේ P මේ ඍණ Q එතකොට මෙයා P ඍණ Q වෙනවා අපිට දැන් P ඍණ Q එකපාරම මනින්න බෑ මොකද දැන් මේක නම් හරියටම කොටු මේ ඉරක් දිගේ තිබ්බේ මේ සුදු ඉරක් දිගේ තිබ්බේ
හරි. හැබැයි මේකේ සුදු ඉරක් දිගේ නැහැ. දිගේ නැති වුණාට අවුලක් නැහැ ළමයි. පයිතකර සම්බන්ධ. මේ බලන්න මේ. මෙයානේ ඕනේ අපිට. මෙයා පේනවද ඔයාලට? එයා කීයද? 1යි. මෙන්න මේක පේනවද ඔයාලට? මෙන්න මේක. හොඳට බලන්න. මේක ඒක කීයද? 1යි 2යි 3යි 4යි. ඒක 4යි. හරි. දැන් මෙයා ගන්න ඕනේ අපිට. මෙයානේ ඕනේ. 1යි 4යි මේ 1ේ වර්ගය 4ේ වර්ගය මෙයාගේ වර්ගයට සම x කියලා දැම්මොත් මෙයා මේ කියන්නේ පීරින කිව් අපිට ගන්න පුළුවන් පයිතගොරස් දාලානේ. මෙයා 1 මෙයා 4 මෙතන ඍජු කෝණේ නම් පයිතගොරස් දාලා අපිට ඒව ගන්න පුළුවන් සරලයි. මේ වගේ ඒ කියන්නේ කෙලින්ම රේඛාව දිගේ එකක් නෙමෙයි නම් සම්ප්‍රයුක්ත වෙන්නේ. මෙහෙම රේඛාව දිගේම සම්ප්‍රයුක්තයක් වෙන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවට අපිට හරි මේකේ කොහෙ තිබ්බත් අපිට ඒ කියන්නේ කොයි අතට ඇවිල්ලා තිබ්බත් මේ විදිහට අපිට පුළුවන් ලස්සනට ත්‍රිකෝණයක් හදාගන්න. මේක ඇතුලේ ත්‍රිකෝණයක් හදාගත්ත හැකියි ළමයි. දැන් හිතන්නකෝ සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙම එනවා කියන්නේ. ඔයාලට එන සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙම එනවා මේ. මෙන්න මෙහෙම එනවා. එතකොට ඔයාලා කොහොමද මේක අගේ ගන්න? අවසාන සම්ප්‍රයුක්තය මෙහෙම ආවොත් ඔයාලා කොහොමද අගේ ගන්නෙ? කොහොමද ගන්නෙ? හරි. කොහොම ආවොත් ළමයි මෙච්චරයි කරන්න තියෙන්නේ මේ. මේකට අදාළ ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න. ඉවරයි නේද? මේ බලන්න. දැන් මෙයා 3යි මෙයා 4යි. එහෙනම් ඉතින් 5යි කියලා නිකම්ම ගත්තා ඒකට. පයිතගොරස් 3ේ වර්ගය තමයි 4ේ වර්ගය 5ේ වර්ගයට සමාන වෙනවා. ඒ විදිහට තමයි මේ වගේ කොටු දෙලක ගැටලුවක් ආවොත් විසඳන්න ළමයි. මේ වගේ කොටු දෙලක ගැටලුවක් ආවොත් විසඳන්නේ ඒ විදිහට අපි මේවා තව ඉස්සරහට පේපර් වලින් සාකච්ඡා කරනවා. daily MCQ paper මේ යන අපි MCQ යන group එකක් තියෙනවානේ. Telegram group එක. ඒ Telegram group එකේ අපි මේ වගේ ගැටලු දෛනිකව සාකච්ඡා කරනවා. හරි. මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා සමහර ගැටලු අපි ඉස්සරහට තව අලුත් ගැටලු සාකච්ඡා කරනවා.